ශුද්ධෝත්‍රීත්වේ නාමයෙන් මෙම පාරිශුද්ධෝ යාගය අපි මෙසේ ආරම්භ කරමු. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද සුදාත්මනන් වහන්සේගේද නාමයෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන් වහන්සේගේ බලයත් ශුද්ධාත්මනන් වහන්සේගේ මඟ පෙන්වීමත් ඔබ සියලු දෙනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. තෙල්මාව සුබවදන් දෙසන්නට නිදොස්වමු අපි පාපයෙන්. ඇඳින්වීම අප වසන කොතනක වූවද සුබවදන දෙසීමේ දූත මෙහෙවරට කිතුනුවන් ලෙස අපි සුවිශේෂී කැඳවීමක් ලබා ඇත්තෙමු. එය සැබෑවක් කරගන්නට නම් දේව වචනය අප හදවත් තුළ ජීවමාන කරගත යුතුය. එබැවින් අප තුළ ඇති පාප තෘෂ්ණාවන් ත්‍යාජ කරමින් අපගේ සෑම පවක්ම දවා හරින ශුද්ධාත්ම ස්ප්‍රේන්තුවෙන් අප හදවත් පුරවා ගන්නට තරම් අප සූදානම් දැන වග අපි අප තුළින්ම විමසා බැලිය යුතුය. එවිටය නොව ක්‍රියාවෙන්ද ලොව තුළ පතල කරන්නටය. එබැවින් මෙම දිව්‍යයාගය තුළදී දෙව් මිනිස් සබැදියාව තව තවත් වර්ධනය වන ලෙස අයදමින් මේ උතුම් වූ මොහොතට ඉත සිතින් සහභාගී වෙමු. ආත්මාර්ථකාමීත්වයට නැසීම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, පරාර්ථකාමී වූ දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වන කැඳවීම බව සාමාන්‍ය සමයේ 26 වන ඉරුදිනට ඇතුල් වන අද දවසේදී මහෝත්තම දෙවියන් වහන්සේ අපට මතක් කර දෙනවා. පාපයට මැරෙන්නට අපිට හරි අමාරුයි. ආත්මාර්ථකාමීව එහෙමත් නැතිනම් අපිට ලැබුණු සියල්ලම අපේය කියන හැඟීමෙන් ලෝකයේ තුල ජීවත් වීමටයි අපි කැමති. ස්වාමීන් වහන්සේ කියනවා ඔබ මම ජීවත් වන මේ කෙටි කාලීන ලෝකයේ තුල වඩා වැදගත් වෙන්නේ සියල්ල මගේය කියලා ගොඩ ගහ ගන්න ජීවිත ක්‍රමයෙන් එම ප්‍රතිපත්තියෙන් නිදහස් වෙලා ක්‍රිස්තුන් වහන්සේ සියල්ල හිස් කරගෙන පරාර්ථකාමීව ඔබට මට ප්‍රේම කළා වගේ ඔබ මම ජීවත් වන මේ කෙටි කාලීන ලෝකයේ තුල බෙදා හදා ගනිමින් එකමුතු කමින් ජීවත් වෙන්නට ඔබ මාගේ නාමයෙන් එක වතුර කෝප්පයක් ඔබ කෙනෙක්ට දෙන්නෙහිද එහි ඵල විපාකය ඔබ ලබන්නේය. අපි සියලු දෙනාම මේ උරුදින ස්වාමීන් වහන්සේගේ බොජුන් මේසේ වටා ඒක රාසවේ සිටින්නා වූ මේ වරප්‍රසාදීය මොහොතේදී අදින් නරඹන අලුත් සතිය ඔවුන් වහන්සේට බාර කරමු. ඔවුන් වහන්සේගේම මහා ආරක්ෂාව රැකවරණය මේ ව්‍යසනයේ හමුවේ අපිට දෙන්න කියලා අපි ඉල්ලමු. අපි උන්වහන්සේගෙන් එලෙසම සමාව අයදිමු. අප ජීවත් වෙන අපගේ ගම තුල අපගේ මිසම තුල අපගේ පවුල තුල පෞද්ගලික වශයෙන්ම අපේ කෙනෙක්කෙනා ආත්මාර්ථකාමීව ලෝභ කමින් මසුරු කමින් අනිත් අය ගැන නොසිතා ක්‍රියා කරන හැම මොහොතක් වෙනුවෙන්ම උන්වහන්සේගෙන් දුක් මනස්ථාපනය වේ සමාවිල්ලා යාඥා කරමු. සියලු බලදී දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි.
ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය එහෙන් භාග්‍යවාන් නිති කණි මරිය තුමියද සියලු සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදර වරුණි ඔබද මෞදේසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අනත විලා සිටිමි. සියලු බලඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප සැම පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව දෙවියන් වහන්සේ මේ මහා ව්‍යසනය හමුවේ වුවද අපගේ ජීවිතවල කරන්නා වූ මහත් වූ ප්‍රාතිහාර්යයන් වෙනුවෙන් අප ආරක්ෂා කර රැක බලා ගැනීම වෙනුවෙන් ඔවුන් වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලෙවුන් වහන්සේගේ දයාවලත් දනංහට සාමය වේවා. දෙවී ස්වාමිනී ස්වර්ගීය රජාණෙනි සියලු බලති දෙවී පියාණෙනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජයන්ත පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවී ස්වාමිනී දේවාංශ බාලකයාණෙනි පියාණන්ගේ පුත්‍රයාණෙනි ලොවේ පව්හරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරන ඔබ වහන්සේ අපගේ යැදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩසිරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයාණන් හා සමග දෙවිපියාණන්ගේ මහිමයෙහි වැඩවස්සන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝදනන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමෙන්. යාඥා කරම්හ. අපගේ දෙවී ස්වාමින් වන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් අපව පුරවාලු පියාණෙනි ඔබ වහන්සේගේ අනන්ත දයා කරුණාව නිසාම නිතර අපගේ පව් කමා කරන ඔබ වහන්සේ ඔබ වහන්සේගේ බල මහිමයේ අලංකාරය අපට ප්‍රකාශ කරන සේක් වේද. ඔබ වහන්සේගේ පව් කමාවත් දේව රාජ්‍යයේ බලාපොරොත්තුවත් අන් අයටද ලබා දෙනු සඳහා ඔබ වහන්සේගේ ප්‍රේමයේ ස්ප්‍රීතුවේ අපගේ හදවත් පනගැන්නුව මැනව. මේකීදී ඔබ වහන්සේ හා ශුද්ධාත්මයන්න් වහන්සේ සමග එකම දෙවියන්ව සදහටම වැඩසිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේම පුත්‍රයාණන් හා අපගේම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සම අපට ලැබේවා. දේව වාක්‍ය පිළිවෙතට අපි දැන් බැතියෙන් යුතුව සහභාගී වෙමු. පළමුවන දේව ප්‍රකාශනය ගණන් කතාව පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ වලාකුලින් බැසාවුත් මෝසිස්ට කතා කොට
ඔහු මත වූ ආත්මානුභාවයෙන් කොටසක්ගෙන මූලිකයන් 70 දෙනාට දුන්සේක. ආත්මානුභාවය ඔවුන් මත පහළ වූ විට ඔහු මද වේලාවක් දිවස් වැකි කීමට පටන් ගත්හ. එහෙත් මොවුන්ගේ දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියහ. එක්කෙනෙකුගේ නම එල්දාත්‍ය, අනෙක් තැනැත්තා මේදාත්‍ය. ඔහු සෙස්සන් අතර ලේඛනගත වී තිබුණ නමුත් කූඩාරමට නොගියහ. එහෙත් ආත්මානුභාවය ඔවුන් මතද පහළ වූයෙන් කඳවුර තුල ඔහුද දිවස් වැකී කීහ. එවිට එක් තරුණයෙක් දිව ගොස් එල්දාත් සහ මේදාත් කඳවුර තුල දිවසි වැකි කියන බව මෝසෙස්ට සැලකලේය. එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත් ජොෂුවා කතා කොට මාපිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නේයි ඉල්ලීය. මෝසෙස් ඔහුට කතා කොට ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහිද? දෙවිඳානෝ උන්වහන්සේගේ මුළු සෙනග දිවැසිවරුන් කර ඔවුන් හට සිය ආත්මානුභාවය දෙනසේක් නම් කෙතරම් අනගිදැයි පිළිතුරු දුනි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සමිඳුවන පන සිතට සතුට වඩන්නේ සමිඳුන්ගේ විනිශ්චය යුක්ති සාගතය මුළුමනින් දැනි වේමය ඒ ඔබ සේවකයා හට අනතුරු වැඟවීමක් වන්නේය. ඊය පිළිපැදීමෙන් විපුල විපාකත් වන්නේය. සමිඳුවන පන සිතට සතුට වඩන්නේ මාගේ රහස් වැරදි දන්නෝ කවුරුද? නොදැන මා කළ පව් සෝදාහලා මැනව. උඩගු කමේ පාපයෙන් මා වැළකුවා මැනව. එහි බලපෑමට මම යටත් නොවෙම්මා. එවිට මම දරුණු පවින් නිදහස් වී නිදොස් කෙනෙක් වන්නේමි. සමිඳුවන පන සිතට සතුට වඩන්නේ දෙවන දේව ප්‍රකාශනය ජාකොබ් තුමන්ගේ හසුලෙන් උපුටාගත් කොටසකි. දැන් ඉතින් ධනවතුනි,
ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැළපෙන්න. ඔබගේ ධනධාන්‍ය දිරා ගොස් ඇත. ඔබගේ වස්ත්‍ර කවුන් කා දමා ඇත. ඔබේ රන් රිදී මලකඩ කා ඇත. ඒ මලකඩ ඔබට විරුද්ධව සාක්ෂියක් වී ගින්නක් මෙන් ඔබගේ මාංශ දක්වා දමනු ඇත. ඔබ වස්තු ගොඩගසා ඇත්තේ නිම වේගෙන යන යුගයකය. බලන්න, ඔබේ කෙත්වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිධානන් වහන්සේගේ කන්වල වැටෙන්නේය. ඔබ මෙලව කම්සප විහරණයෙහි ඇලී ගැලී මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූහය. ඒ දිනය දැන් පැමිණ ඇත. විරෝධයක් නොපෑ නිදොස් මිනිසාටුවද ඔබ වරද එල්ලකොට ඔහු මරා දැමූහය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද. ඔබගේ ධර්මය සත්‍යෙහි ඔවුන් කැප කළ මැනවයි සමිධානන් වහන්සේ වදාරන සේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජොහාන් ඔවුන් වහන්සේට කතා කොට ගුරුදේවේනි අප අනුගමනය නොකරන කෙනෙකු ඔබේ නාමයෙන් යක්ෂයන් දුරු කරනු දුටිමු. ඔහු අප අනුගමනය නොකරන නිසා අපි ඔහුට එය තහනම් කළෙමුයි කීවේය. එහි ජේසුස් ස්වාමීන් වහන්සේ තහනම් නොකරන්න මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුටවත් ඒ හුස්මෙන්ම මා ගැන අපවාදයක් කරන්න නොහැකිය. අපට විපක්ෂ නොවන්න අපේ පක්ෂයෙහිය. ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුවද බොන්න දෙන්නේ නම් එහි ආනිසංසය ඔහුගෙන් කිසිසේත් නැති නොවන්නේ යයි සැබවින්ම මම ඔබට කියමි. තවදුන් වහන්සේ කතා කරමින් මා කෙරෙහි විශ්වාසයේ තැබූ මේ බාලයන්ගෙන් එකෙකුවත් නොමග යවන යම් කෙනෙක් ඇද්ද? ඔහුගේ ගෙල වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙලා දැමීම ඔහුට යහපතය. ඔබේ වැටීමට හේතුව ඔබේ අතනම් එය කපා දමන්න. දෑත ඇතිව අපායේ නොනිවන ගින්නට යාමට වඩා අබ්බඝාතව ජීවනයට ඇතුළු වීම යහපතය.
ඔබේ වැටීමට හේතු ඔබේ ඇස්ස නම් එය උපුටා දමන්න. දැස ඇතිව අපායේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතිව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම ඔබට යහපතය. අපායේදී ඔවුන් කාදමන පනුවා නොනසී ඔවුන් දවාලන ගින්නද නොනිවෙයි. අප සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. අපි මොහොතකට වාඩි වෙමු. ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුවද බොන්නට දෙන්නෙහි නම් එහි ආනිසංසය ඔහුගෙන් කිසිසේත් නැති නොවන්නේමය. ස්වාමින් වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මාදයාබර දුවා දරුවනි අපි හැම කෙනෙක්ම ක්‍රිස්තුන් වහන්සේට දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි උන්වහන්සේට අයිතිව ජීවත් වන ජනතාවක්. අද ස්වාමින් වහන්සේ සුදෝ වචනය තුල කියනවා ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඔබ කවුරු හරි කෙනෙක් ක්‍රිස්තුන් වහන්සේ තුල ඉඳගෙන තව කෙනෙක්ට වතුර කෝප්පයක් අපි දන්නවා වතුර කෝප්පයක් කියපුවාම ඒකට ලොකු අගයක් නැහැ. වතුර වීදුරුවක් කාට හරි දෙන එකට අගයක් වටිනාකමක් එච්චර නැහැ. මොකද වතුර ගණන් නැහැ. වතුරට වටිනාකමක් නැහැ. උන්වහන්සේ කියනවා ඔබ මට අයිති බැවින් ඔබ මාගේ නාමයෙන් වතුර කෝප්පයක් කාට හරි දෙන්නේද එහි ඵල විපාකය එහි ආනිසංසය එහි වරප්‍රසාදය දයාබ්‍රදුවේ පුතේ ඔබ ලබන්නේය. නිසා මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නය? ඔබට ෂුවර්ද ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිතිද කියලා? හැම කෙනෙක්ම අපි අපගෙන් අහලා බලමු මම ක්‍රිස්තුන් වහන්සේට අයිති කෙනෙක්ද? මොකද උන්වහන්සේ මාව අයිති කරගත්තා. මම දැනුවත්ව හෝ නොදැනුවත්ව උන්වහන්සේට අයිති වුණා. කොහෙදද? සක්‍රමේන්තු ජීවිතයට මං ඇතුල් වෙද්දී මගේ අම්මා මගේ තාත්තා මං ඉපදුණු ගමනම ගෙනල්ලා මාව ක්‍රිස්තියානි කරද්දී මගේ අයිතිය දෙවියන් වහන්සේට දුන්නා. මම අයිති වුණා ක්‍රිස්තුන් වහන්සේට. දවසින් දවස මුහුකුරා යද්දී තුන්වන හතරවන පන්තියට එද්දී පාපුච්චාරණය තුල පාපය ප්‍රතික්ෂේප කරලා ක්‍රිස්තුන් වහන්සේට නැවත මම අයිති වුණා. ඒ සමගම ජීවමානව දිවස ප්‍රසාදයේ තුල වැඩ සිටින අති බලගතු දිවස ප්‍රසාදීය ස්වාමින් වහන්සේව මා තුලට දිවස ප්‍රසාදීය පිළිවෙත තුල පළමු වරට දිවස ප්‍රසාද වහන්සේව ලබාගෙන ප්‍රේමවන්තේනි දරුවනි මම අයිතිය දුන්න මගේ ජීවිතේ ක්‍රිස්තුන් වහන්සේට. ඒ පමණක් නොවේ 7 8 9 පන්තිවලට එද්දී අභිවෘද්ධි ආලේපේ නැමැති සක්‍රමේන්තුව තුළ ශුද්ධාත්මයන් වහන්සේ මා තුළ වැඩ වසන මාලිගාව බවට පත් කර ගනිමින් මගේ අයිතිය මම සක්‍රමේන්තු ජීවිතය තුළ දුන්නා. අවුරුදු 25 26 වෙද්දී විවාහ ජීවිතයට ඇතුළු වෙමින් එහෙම නැත්නම් පූජක ජීවිතයට ඇතුළු වෙමින් මම ක්‍රිස්තුන් වහන්සේට
මගේ ජීවිතයේ අයිතිය දීලා මගේ එකම ස්වාමියාණන් විදියට මම ක්‍රිස්තුන් වහන්සේව බාරගත්තා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දයාබර දරුවනි එහෙමනම් අපි දැනුවත්ව හෝ අපි නොදැනුවත්ව හෝ අපි ක්‍රිස්තුන් වහන්සේට අයිති. අපි වෙන කාටවත් අයිති නැහැ. අපි අයිති උන්වහන්සේට පමණයි. එම නිසා උන්වහන්සේ කියනවා පුතේ ඔබ අයිති මටයි. දුවේ ඔබ අයිති මටයි. ඔබ මට අයිති නම් ඔබ මා ජීවත් වුණා වගේ ඔබ ජීවත් වෙන්නට ඕන. මම හැසිරුණා වගේ මම ක්‍රියා කළා වගේ ඔබ හැසිරෙන්නට ඕන. ඔබ ක්‍රියා කරන්නට ඕන. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දරුවනි කිතුණුවන් ලෙස අපි ලැජ්ජා සහගත වෙමු. කිතුණුවන් ලෙස අපි ගැනම බලලා අපේ ජීවිත පැවැත්ම දිහා බලලා පෞද්ගලිකව ඔබ වේවා මා වේවා අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ දෙරේ ලැජ්ජා සහගත වෙමු. ඇයි ඒ? ක්‍රිස්තුන් වහන්සේට අයිති මිනිස්සු විදියට නොවේයි අපි අද ජීවත් වෙන්නේ. අද දෙවන දේව ප්‍රකාශනය අපි හැම කෙනෙක්ටම මහා පුදුමාකාර අභියෝගයක් කරනවා. ක්‍රිස්තුන් වහන්සේට අයිති මිනිස්සු නම් අපි මේ විදියට ජීවත් නොවිය යුතු බව සුදෝ ජාකෝබ්තුමා ඉතාමත්ම ලස්සනට දෙවන දේව ප්‍රකාශනය තුළ අපට මතක් කරනවා. මොනවද උන්වහන්සේගේම වචන වලින් අපි ඒක මෙනෙහි කරමු. ඔබගේ ජීවිතය පිළිබඳව සිතා බලන්න. ඔබගේ ධන ධාන්‍ය දිරා ගොස් ඇත. ඔබගේ වස්ත්‍ර කාවුන් කා දමා ඇත. ඔබේ රන් රිදී මලකඩ කා ඇත. ඒ මලකඩ ඔබට විරුද්ධව සාක්ෂියක් වේ. ගින්නක් මෙන් ඔබගේ මාංශය කා දමනු ඇත. ඔබ වස්තු ගොඩනගාගෙන ඇත්තේ නිම වේගෙන යන යුගයකය. බලන්න ඔබගේ කෙත් වතුව ලස්වැන්න නෙළූ ගොවීන්ට ඔබ නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිදානන් වහන්සේගේ කන්වලට වැටෙන්නේය. ඔබ මෙලව කම් සැප විහරණේ ඇලී ගැලී මරන්නට තර කරන සතුන් මෙන් පෘෂ්ටිමත් වෙමින් කල් යැවූහ. ඒ දිනය දැන් පැමිණ ඇත. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආත්මාර්ථ කාමී ජීවිතයක් ගත කරන අපගේ ජීවිත රටාව පිළිබඳව සුදෝ ජාකෝබ්තුමා අපට මතක් කරනවා. ඔබ දන්නවද දන්නේ නැහැ දෙවියන් වහන්සේ මවා වදාළ මේ අගනා මනරම් ලස්සන ලෝකයේ තුල තිබෙන සම්පත් වලින් මේ සම්පත් වල අයිතිය භුක්ති විඳින්නේ 10% වැනි බලවතුන් පිරිසක් විසින්. මිනිසුන්ට ජීවත් වෙන්න දෙවියන් වහන්සේ මවා වදාළ මේ ලෝකයේ තිබෙන සම්පත් ටික 100%ක් 8ක් 10ක් වැනි ධනවතුන් මොකද කරලා තියෙන්නේ? හොරකම් කරගෙන තියෙනවා. එහෙමනම් 90%ක් වන බහුතරය භුක්ති විඳින්නේ ලෝකයේ තියෙන සම්පත් වලින් 10%ක්. ඒකයි මේ අසමතාවය. ඒකයි මේ දිරිඳු භාවය කියලා අපි කියන්නේ.
දෙවියන් වහන්සේ සමානත්වයෙන් යුතුව ලෝකේ මැව්වා. නමුත් අපි මොකද කරන්නේ? අනිත් එකාට හෙන ගැහිලා ගියත් කමක් නැහැ. මට මගේ පවුලට මගේ දරුවන්ට අපේ ගොඩ වැඩි වෙන්න ඕන. ඔබ යාඥා කරද්දී පෞද්ගලිකවම ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ යාඥාව තුළ වැඩියෙන්ම තියෙන්නේ අනිත් අය වෙනුවෙන් කරන යදුමක්ද? එහෙමත් නැත්නම් අපි වෙනුවෙන් කරන යදුමක්ද? අපි හරි ආත්මාර්ථකාමී යාඥාව තුල පල්ලියට ආව වෙන්නට පුළුවන්, පෞද්ගලිකව නුවානයක් භක්ති අභ්‍යාසයක් කරනවා වෙන්නට පුළුවන්, සප්‍රසාද වහන්සේ ඉදිරියේ සුදෝපයක් කරනවා වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ගෙදර සුදෝ ජපමාලය වෙනත් භක්ති අභ්‍යාසයක් කරනවා වෙන්න පුළුවන්. ඔබගේ පෞද්ගලික යාඥාව වේවා, පොදු යාඥාව වේවා. මොකක්ද කියන්නේ? ස්වාමිනී මට අරක දෙන්න මේක දෙන්න. අපේ බෝට්ටුවේ වැඩියෙන් මාළු අහු වෙන්න සලස්වන්න අනිත් උන්ට මාළු වැඩි, මාළුත් උන්ට මාළු දෙන්න එපා. අපේ බෝට්ටුවේ මෑණියනි මාළු ගොඩක් දෙන්න. අපේ අයට මේක දෙන්න. අපිටම දෙන්න. අපි ඉල්ලන්නේ ආත්මාර්ථකාමී හැඟීමෙන් නම්, අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතුව අපි ඉල්ලනවා නම් අපේ යාඥාව අපි ආරම්භ කරන ඒ පළවෙනි තැනේදීම අපි අපව නාස්ති කරගෙන මේ මහ විනාශයක් එක්ක අපි ජීවත් වෙනවා. අපි සමහර වෙලාවට යාඥා කරනවා, ස්වාමිනී COVID-19 වසංගතයේ තියෙනවා, අපේ පවුල ආරක්ෂා කර දෙන්න. ඔව් අපේ පවුල ආරක්ෂා වෙන්නට ඕන. අපේ පවුල ආරක්ෂා වෙන්නට ඉස්සර වෙලා අපි රට වෙනුවෙන් යාඥා කරන්නට ඕන. ලෝකයේ වෙනුවෙන් යාඥා කරන්නට ඕන. මීසම වෙනුවෙන්, ගම්දනව් වෙනුවෙන් අපි හැම කෙනෙක්ම ආරක්ෂා කර දෙන්න. අපේ පවුල විතරක් ගොඩ ගිහිල්ලා හරියන්නේ නැහැ. අපේ දරුවා විතරක් මේ රෝගයෙන් ගැලවිලා හරියන්නේ නැහැ. මුළු ලෝකෙම ගැලවෙන්නට ඕන. ඇයි අපි ආයිති ක්‍රිස්තුන් වහන්සේට. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දයාබර දුවා දරුවනි, එවනිසා අපි හැම කෙනෙක්ම අපි ජීවත් වන ක්‍රමය පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරමු. අපි ජීවත් වෙන මේ ජීවිත ක්‍රමය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. මොකද මම කරන ක්‍රියාව ලෝකය තුල හිටියත් මම කරන්නට ඕනේ මාව අයිති ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන්. අපි දන්නවා අද ලෝකයේ තුල මිනිස්සු ගොඩාක් කැමති ප්‍රසිද්ධියට, කීර්තියට. අපි දන්නවා දේශපාලඥයෝ කාට හරි ගමේ පොදු වැඩක් කරලා දුන්නොත් අපි කියමු පොදු වැසිකිළියක් හැදුවා කියලා. පොදු වැසිකිළියක් හැදුවත් ගහනවා නම. මිනිස්සු හරි කැමති නම් ප්‍රසිද්ධ වෙනවට. නම කියාගන්න හරි කැමති. සමහර වෙලාවට අපි අපේ මිනිසම් තුලත් දකිනවා. අපි තමයි මේක කළේ. අපි තමයි මේක දුන්නේ. අපි හරි ආසයි අපේ නම් කියව ගන්න. මේ පොදු වැසිකිළිය හැදුවේ අපේ බදු මුදල් වලින්. අපේ දරුවෙක් කඩේට ගිහිලා බිස්කට් පැකට් එකක් ගද්දි, ඔබ සීනි ටිකක් ගද්දි, ඔබ සබන් කැටයක් ගද්දි, ඔබ හාල් ඇටයක් ගද්දි, අපේ බදු සල්ලි වලින් ඔය පොදු වැසිකිළිය හැදුවේ. ඔය පාර හැදුවේ. අයිතියක් නැහැ නමක් ගහගන්න. මිනිස්සු හරි ආසයි ප්‍රසිද්ධියට, කීර්තියට හරි ආසයි. නම කියවනවා නම් 3-4 සැරයක්, 10-15 සැරයක් අයිති කැමති ඒකට. ඇයි ඔවුන් අයිති ක්‍රිස්තුන් වහන්සේට නෙවෙයි. ඔවුන් අයිති ලෝකෙට. ලෝකෙට අයිති මිනිස්සු තමයි ලෝකයාගේ ප්‍රසිද්ධිය, කීර්තිය, ගරු සම්මාන බලාපොරොත්තු වෙන්නේ. ක්‍රිස්තුන් වහන්සේට අයිති මිනිස්සු මොකද කරන්නට ඕනේ? දකුණතින් දෙන දෙය වමතට නොදැනේවා. ඒක රහසක් වෙන්නට ඕන. ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති කෙනෙක් නම් හැම තිස්සෙම යහපත කරන්න.
ඔබට වැඩිපුර උදව් වෙන්න දෙවියන් වහන්සේ ඔබව පොහොසත් කරලා තියෙනවා නම් වැඩිපුර උදව් වෙන්න. සභාව වෙනුවෙන් වැඩිපුර දෙන්න. මීසම වෙනුවෙන් වැඩිපුර දෙන්න. දුප්පතුන් වෙනුවෙන් වැඩිපුර දෙන්න. ඔබව දෙවියන් වහන්සේ ගොඩක් පොහොසත් කරලා තියෙනවා නම් දෙවියන් වහන්සේ ඔබව පොහොසත් කෙරුවේ ඔබට තියාගෙන භුක්ති විඳින්න නෙවෙයි. ඔබට කාලා බීලා පෘෂ්ටිමත් වෙලා තර වෙලා මැරිලා යන්න නෙවෙයි දෙවියන් වහන්සේ ඔබට ඕවා දුන්නේ. දෙවියන් වහන්සේ දේවල් අපිට දුන්නේ මොකක් වෙනුවෙන්ද? උන්වහන්සේ වෙනුවෙන්, උන්වහන්සේගේ මිනිස්සු වෙනුවෙන් ඒවා යොදවන්න. කවුරු හරි කවදා හරි දවසක අපි හැම කෙනෙක්ම මැරිලා යනවා. ඒක ඉදිරි විනාඩියේදී වෙන්නට පුළුවන්. අපි දන්නේ නැහැ. අපි මැරුණහම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දරුවනි මිනිස්සු කතා කරන්නේ මං කොච්චරක් දේවල් ඉතුරු කළාද කියලා නෙවෙයි. මැරුණහම ඔබ හොඳ කරලා තියෙනවා නම් මිනිස්සු කියයි අනේ රත්තරන් මිනිස්සෙක්. මේ රත්තරන් මිනිස්සයා ජීවිතේ හැමදාම අනිත් මිනිස්සු වෙනුවෙන් වැඩ කළ මිනිහෙක්. වැඩ කළ අම්මා කෙනෙක්. මේ මිනිස්සයා හොයාගත්තේ මිනිසුන්ව. මේ මිනිස්සයා හම්බ කළේ මිනිසුන්ව. මේ මිනිස්සයා ඉතුරු කරගත්තේ මිනිසුන්ව. එහෙමනම් ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති කෙනෙක් විදියට පරාර්ථකාමී හැඟීමෙන් කටයුතු කරන කෙනෙක්ද? එහෙමත් නැතිනම් මසුරු කමින්, ලෝභ කමින්, තමන්ගේ ගොඩ වැඩි කර ගනිමින්, තමන් පිළිබඳවම හිතලා කල්පනා කරලා ජීවත් වෙන කෙනෙක්ද? එහෙමනම් ඔබ ධනවතෙක් වෙන්නට පුළුවන්, ඔබ දුප්පතෙක් වෙන්නට පුළුවන්. අපි හැම කෙනෙක්වම යේසුස් ස්වාමීන් වහන්සේ කැඳවන්නේ උන්වහන්සේ කල්වාරි කඳු මුදුනේදී තමන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ පරිත්‍යාගයේ ආදර්ශය දුන්නා වගේ අපිටත් එවැනි පරිත්‍යාගශීලී ජීවිතයක් තුළින් ජීවත් වෙලා ස්වර්ග රාජ්‍ය අයිති කර ගන්නටයි. එබැවින් මම ඔබට කියමි. ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් එක වතුර වීදුරුවක් හෝ වතුර කෝපයක් හෝ ඔබ යමෙකුට දෙන්නෙහිද? එහි ආනිසංසය, එහි ඵල විපාකය ඔබ ලබන්නේය. ආමේන්. අපගේ විශ්වාසය අභිශබ්ද නගා ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළවද පෙනොපෙන සියල්ලද මවා වදාළ සියලු බලය දෙවි පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජනිත පුත්‍රයාණන් දෙකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවුරු නොලැබ පියාණන් වහන්සේ සමග එකම භාවත්ව ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුරු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළ සේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සු පිලාත් වැඩතේ කුරුසයන ගැසුණු ලැබ මරණය වේදනා විඳ උකුත් වී තැන්පත් කර ලැබූ සේක. ශුද්ධලිය විරි පරිදි ඔවුන් වහන්සේ තුන්වනදා උත්ථාන වූ සේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින සේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩන සේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නැවැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා
නික්මෙන සමිදානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයක් ලබන සේක. ඔවුන් වහන්සේ දෙවැසුරුන් මගින් කතා කළ සේක. අපෝස්තලයන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගේ නැවත නැගීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. විශ්වාසයෙන් බලාපොරොත්තුවෙන් යුතුව අපගේ යදුම් දෙවි පියාණන් වහන්සේ ඉදිරියේ තබා අපි මෙසේ යාඥා කරමු. විශ්වාසකින්ගේ යදුම් ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ දේව සේවයේ නියුතු සුදතුම් පියතුමා ඇතුළු පූජක පැවිදි සමහට සුදත් සුරිඳු ආසිරිවස්වා මිහිපිට දේව රාජ්‍ය ප්‍රකාශ කිරීමේ වරම දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ජනතාව වෙනුවෙන් සේවයට කැපවීමට ඉදිරිපත් වී සිටින සියලුම ජනනායකයින්ට රට තුළ සාමකාමී හා සදාචාර සම්පන්න පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ශුද්ධාත්ම බලය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි අප රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ කුසටහරක් නොමැතිව රැකියාවක් කර කියා ගැනීමට නොහැකි වී අන්තසරණව පීඩා විඳින අප ග්‍රාමයේ සියලුම ජනයා හට ඔබ වහන්සේගේ මැදිහත්කම තුල නිසි රැකවරණය විගස ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි නිතරම ඔබ වහන්සේගේ හඬට අවදි වීමටත් අපගේ සෑම අවශ්‍යතාවයකදීම ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය අත්දැකීමටත් අප සැමගේ හදවත් ඔබ වහන්සේගේම ප්‍රේමයෙන් පුරවනු පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි මුළු ලෝකයේ පුරා උද්ගත වී ඇති භයානක කොරෝනා වසංගත තත්වයෙන් අප ග්‍රාමයේද රටද අප සියලුම පවුල්ද සැමද ආරක්ෂා කර අසරණ වූ සියලු දෙනාට අවශ්‍ය ශුද්ධාත්ම මෙහෙයවීම ලබා දෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. අපි සියලු දෙනාම මුළු ලෝකයේ වෙනුවෙන් යාඥා කරමු. මේ මහා ව්‍යසනය හමුවේ අප සියලු දෙනාවම රැකබලා මුළු ලෝකය ආරක්ෂා කර මිනිසාට තිබුණේ නිදහස සුවය රැකවරණය ස්වාමීන් වහන්සේගේම අති බලගත් ආලේපනය තුළ ලැබෙන්න කියලා උන්වහන්සේට කන ලව් කරමු. දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන්ගේ හදවත් වලින් ඔබ වහන්සේ වෙතට නැගෙන්නා වූ මෙම අයදුම් කරුණාවෙන් පිළිගෙන දේව කැමැත්තට අනුව ඒවා එකගනම් අපට ලබා දුන මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා. ආමේන්. ඔප්පු කිරීමේ පිළිවෙතට අපි දැන් බැතියෙන් සහභාගී වෙමු. පිදෙමි සියලු
ශ්‍රමය සහිතනහින්ද අප සඳහා ශිල්්‍යදායක කූපය බාට පත්වනහින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා. ඔබටම අප කැපවී මම පිදෙමි පිදෙමි සියලු දේ සුසුදු සිතින් මම පුදමි පුදමි. ලෝකාග දෙවියන් ස්වාමීනි අපි වහන්සේට පුදන්නා මේ මිදිරස වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත්තේ මිදිවැලේ ඵලදාවෙන් මනුෂ්‍යයන්ගේ ශ්‍රමයේ සෑදුණු හිඳ අප සඳහාත්මික පානීය බාට පත්වන ඉඳ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා. මගේ සියලු දේ මගේ සියලු ආශා මගේ සියලු දුක සහ සැම සොම්නස් මගේ මුළු දිවිය පුරා ඔබට පනුරු ලෙස ඔබට පුදමි මම හැම මොහොතක් පාසා ඔබට ඔබටමය දෙවිඳු ඔබටමයි මගේ පිදුම සපුරා සමිඳුනි ඔබටම අප කැපවී මම පිදෙමි පිදෙමි සියලු දේ සුසුදු සිතින් මම පුදමි පුදමි. සහෝදර සහෝදරයනි දයාබර දරුවනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවිපියණන් වහන්සේ හට ප්‍රසන්න වන පිණිස දැන් යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුනිසුදෝ සභාවට ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. කරුණාබර දෙවේ ස්වාමිනී අපගේ මේ දුබල පඬුරු වහන්සේ ප්‍රසන්නව පිළිගනු මැනව. ඒවා අප කරා සකල ආශිර්වාදයන් ගලායන උල්පතක් බවට පත් කළ මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටින අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍ය වූද යුතුද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණනී සියලු බලති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්ලිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය පාපාන්ධකාරයේ ගැලී විසිරී ගිය ඔබගේ දරු ගැලෝ පුත්‍රයාණන්ගේ සිරිලය මගින්ද ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන්ද මිහිබිඩු වහන්සේගේ පවුලමෙන් එක් රැස් කළ සේක. මෙසේ ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව පාරිශුද්ධ ත්‍රිත්වයකත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය මෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරය මෙන්ද මිහිපිඩු වහන්සේගේ කරුණා මහිමය පසසන්නීය. එහින් අපිදු සුරසේනාවන් හා සමග එක් වී ඔබ වහන්සේගේ මහෝත්තම භාවය දැන් මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ ලෝකාග්‍රජ ස්වාමීන් වහන්සේ සුවිශුද්ධ අහසත් පොළොවත් ඔබගේ මහිමයෙන් තිබේ. ස්වර්ගයෙන් ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මරණතුමානෝ භාග්‍යවන්තය. ස්වර්ගයෙන් ජයශ්‍රී වේවා. අපි හැම කෙනෙක්ම දනින් වැටි දෙයක් වැඳගෙන අපව අයිති දෙවියන් වහන්සේට බැවින් හැම මොහොතකම අයිතිකරුවාණන් වන මැවුම්කරුවාණන් වන දෙවියන් වහන්සේ පාමුල ජීවත් වීමට අවැසි වරම් ඉල්ලමින් යේසු අප මැදයට ආදරයෙන් යුතුව බාර ගනිමු.
එසේය පියාණනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහි ඔබ වහන්සේගේ ආත්මයාණන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ඔබ වහන්සේගෙන් අවනතව අයදිමු. අපේසේ යදුරුවේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේම ශ්‍රී ශරීරයා සිරුදීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් වහන්සේව පවරා දෙනු ලැබීමට පෙර උපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදබිනය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වූ අදාළසේක. ඔබ සැමමෙන්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශ්‍රී ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව ඔවුන්වහන්සේ සේම මිදි රසින් පිරුණු කුසලානද රැගෙන නැවත මහෝත්තම දෙවියන් වහන්සේට තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙන්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනවවුද අනන්තූද කිවිස්සුමේ මාගේ රුධීර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදේ සාද සියලු මනුෂ්‍යයන් උදේ සාද මේ රුධීරය වගුරුවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උපත වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩනසේක. එහෙයින් පියාණනි ඔවුන් වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටින ඔබ වහන්සේට සේවය කිරීමට අපව සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේම ශ්‍රී ශරීරයටත් ශිරුධීරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව අයද සිටිමු. ස්වාමිනී මුල්ලවේ පැතර පවත්නා ඔබ වහන්සේගේම සුදු සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියානන්ද මැල්කම් රංජිත් නැමැති අපාගරාධගුරු හිමිපානන්ද රාජගුරු මණ්ඩලයේද සකල පූජක පිරිසද පැවදි වූ අන්දමේ යාගෙන හවුල් වන දූපතුන්ද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානයේ බලාපොරොත්තුව ඇතිව මියගිය අපගේ දෙමව්පියන්ද සහෝදර සහෝදරයන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ
ආලෝකය වෙතට උන් පිළිගත මැනව අප සියල්ලන්ට ද අනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන අති පාරිශුද්ධ කුමරි මරියෝත්තමාවන්දෝ තුමියගේ දම්පති වූ සුදෝජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුල වරුන්ද සෑම කාලයන්හිම වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව් සිරිශුද්ධවන්තයන්ද සුදෝජුසේ වාස් මුනිදුන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේම පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව අපි සියලු දෙනාම අපගේ අයිතිකාරුවාණන් වන මෞංකාරෝ දෙවියන් වහන්සේට දොහොත් මුදුන් දී මෙසේ නමස්කාර කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවිප්‍යාණනේ ශුද්ධාත්මයාණන් වහන්සේ හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයා සදහටම අත්වේවා. අදින් ආරම්භන අලුත් සතිය දේවතාත්තගේ ආශිර්වාදයෙන් අප පුරවරමින් ඉල්ලා මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහිද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වාරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපවස්ථාවන්ට හසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරේ සුරක්ෂිත වේ. අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොදකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අප සභාවට අප රටට අප පවුල්වලට සාමයද සමගිය දානය කිරීමට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහටම වැජබෙන සේක රජකම් කරන සේක. සමිදානන් වහන්සේම ගෙන ආසාමය සමාධානය ඔබ සමග නිතරම පවතිවා. අපේ කෙනෙක්කෙනාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව්හරින දේවාංශ බාලකයාණනේ අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරින දේවාංශ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරින දේවාංශ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාංශ බාලකයාණෝ
ඔබ මට අයිති බැවින් ඔබ කරන සෑම යහපත් ක්‍රියාවක් මගින්ම ඔබට ප්‍රතිවිපාක මම දෙන්නේ යයි පවසමින් යහපතම කිරීමට අප කැඳවන සමිදානෝ. අජබාලකරණ වහන්සේගේ භෝජනයට කැඳවීම ලැබූ අප භාග්‍යවන්තයෝ වන්නෙමු. යාඥා කරම්හ. මහිමාන්විත දෙවි ස්වාමිනී මෙම ස්වර්ගීය ප්‍රසාද නිධානයේ භෝජනය අපාත්මයට හා ශරීරයට මහඟු ඖෂධයක් වේවා. ක්‍රිස්තුන් වහන්සේගේ මරණය සිහි කරමින් එම භෝජනයට සහභාගී වූ අප සැමට ඔබ වහන්සේගේ මහිමයට පංගුකාරයන් වීමේ වරම දානය කළ මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා. සර්ව පරාක්‍රමයෙන් වැජවෙන සර්ව බලධාරී සදාකාලික එකම දෙවී මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කර ඔබ සැම රැක බලා ගන්නාසේක්වා. යන්න ස්වාමින් වහන්සේගේ දයා කරුණාව තුළ බෙදා හදා ගනිමින් සතුටෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ
ඔබගේ ශ්‍රී කුසෙහි ඵලෙවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාසනමරිනි දේවමෑණියනි පාපියෝ අපොදේසා දැනුත් අපේ මරණ වේලේදී ත්‍යාඥා කළ මැනව. ආමේන්. ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුවනි අප නිසා යාඥා කළ මැනව. සුදෝජුසේ මුනිදුනි අප නිසා යාඥා කළ මැනව. සුදෝජුසේ වාස් මුනිදුනි අප නිසා යාඥා කළ මැනව. සුදෝ අන්තෝනි මුනිදුනි අප නිසා යාඥා කළ මැනව. සුදෝ සෙබස්තියන් මුනිදුනි අප නිසා යාඥා කළ මැනව. සැම අපට නිති ලැබදෙන දයාවරමාවේ. මරිය රැජිනීමා දයාවරමාවේ. දුබල අපට සැමදා සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවී ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රිතු සාන්තුගේත් නාමෙන් ආමෙන්. ජේසු ජෙස් පීඨයි